හොඳයි දැන් දහවල් ආහාර ගැනීමෙන් පසු අපි ධර්ම සාකච්ඡාවක් ධර්ම දේශනාවක් ධර්මයේ විස්තර කිරීමක් සිදු කරනවා. ඒ සඳහා අදත් අපි මේ පින්වතුන්ට කියලා දීපු ධර්ම කාණ්ඩයක කොටසක් කන්ටිනියුේෂන් එකක් තියෙනවා. අපි කතා කළා සාකච්ඡා කළා මේ පටිච්ච සමුප්පාදයේ අංග පිළිබඳව එක්තරා කොටසක්. පටිච්ච සමුප්පාදය ඊ타ත්ම හොඳට පැහැදිලිව අපි තේරුම් ගන්න ඕනේ, අවබෝධ කර ගන්න ඕනේ. ඒක එකපාරම සිද්ධ වෙන්නේ නැහැ. ටිකක් කල් යනවා. මේ ඉස්සර වලත් අපි කියලා දීලා තිබෙනවා. ඉතින් අද ඒ ධර්ම කොටාසේ විස්තර දෙන්න කාලීන් අපි මේ පින්වතුන්ට පොඩි පොඩි කරුණු ටිකක් කියලා දෙනවා. ඒ ටිකක් දැනගෙන අපේ ධර්ම විස්තර විග්‍රහයට අපි සූදානම් වෙමු. සමහර වෙලාවට බෝඩ් එක පාවිච්චි කරන්නට වුණොත් පාවිච්චි කරන්න නැත්තම් අපි කියලා දෙන්නම් ලියා ගන්න. මම ඊයේ මතක් කරා එක ගාථාවක් කියලා දෙන්නම් කියලා. අදත් මම කාරණයක් කිව්වා. ඒක දැනගන්න ඕනේ කියලා. අපි ඉස්සර වෙලාම ආන්නේ ඒ ධර්ම කාරණේ මොකක්ද කියලා තේරුම් ගන්න එක හොඳයි. දැන් හැම කෙනාටම මම කතා කරනවා ඇහෙනව නේද? පැහැදිලිද? සාමාන්‍ය මේ විදිහට කතා කරනවට වඩා සවුන්ඩ් එකෙන් කතා කරනකොට හොඳයි නේද? පැහැදිලිද? හරි. මොකක්ද මම කිව්වේ අහන්න කියලා? සප්පාය ධර්ම. තව එකක් කිව්වා. ගාථාවක් කිව්වා නේද? ඒ ගාථාව මොකද්ද? අප්පකාසය. ඒ ගාථාව මෙහෙමයි. අප්පකා තේ මනුස්සේසු යේ ජනා පාරගාමිනෝ අතහයන් ඉතරාපජා තීර මේවානුධාවති. මේ තමයි ඒ ගාථාව. අප්පකා කියලා කියන්නේ අල්පයි. තේ කියලා කියන්නේ ඒ අය. අප්පකාසේ නෙවෙයි. මම අහලා දෙනවා අප්පකාසේ නෙවෙයි. අප්පකා තේ මනුස්සේසු. වචන දෙකක් ඒක. අප්පකා එකක් තේ එකක්. අප්පකා තේ මනුස්සේසු යේ ජනා පාරගාමිනෝ. ඒ කියන්නේ මිනිස්යන් අතර. මනුස්සේසු කියලා කියන්නේ මිනිස්යන් අතර. පාරගාමිනෝ. යේ ජනා පාරගාමිනෝ. ඒ කියන්නේ එහා පැත්තට යන, එගොඩ ගොඩට යන මිනිස්සු අප්පකා. හරි ටිකයි. හරි පොඩ්ඩයි. එතරට යන අය හරි ගොඩයි. මේ ටිකයි. අතහයන් ඉතරා පජා. ඊළඟට අනිත් ඉතිරි මිනිස්සු ටික ඉතරා පජා. අනිත් අය. අනිත් ජනයෝ තීරමේවානුධාවති. මෙහා පැත්තේ තීරයේම එහෙට මෙහෙට දුවනවා හැසිරෙනවා. මම මේ කියලා දුන්නද ඉස්සෙල්ලා? නෑ නේද? විතරක් කිව්වා ස්වාමීන් වහන්සේ. ඊයේ ගාතාව විතරක් කිව්වා. කියලා තීරමේවානුධාවති. ඒ කියන්නේ බැංක් එකෙහිම මෙහා පැත්තේ මෙගොඩ හැගොඩේ ඒගොල්ලෝ එහෙට මෙහෙට ධාවන වෙනවා දුවනවා කියන එකයි ඒකේ තියෙන්නේ. අප්පකාතේ මනුස්සේසු යේජනා පාරගාමී. ඒගොඩට යන අය අඩුයි. ඒක පේනවා නේද? ඒක පේනවා ලෝකයේ මිනිස්සු
නිවන් සඳහා කටයුතු කරන අය හරි අඩුයි. හරි අඩුයි. නිවන් සඳහා කටයුතු කරනවාය කියලා වෙන වෙන දේවල් කරන අය වැඩි. දැන් අදට තියෙනවා mindfulness practice එක කියලා. mindful practice එක කියලා තියෙනවා. ඒක හැමතැනම තියෙනවා. යෝග වලට මිශ්‍ර වෙච්ච mindful practice එකක් තියෙනවා. එහෙම වුණාට ඒ වගේ නිවන් යන අය. හැබැයි ගොඩක් ඉන්නේ ඒක වැඩි ඒ mindful meditation එක කරන මාස්ටර්ට කී හරි දෙන අය. එයා එහෙම අය කරන්නේ නැතුව කියලා දෙන්නේ නැහැ. ඒක නිසා mindful practice meditation එක තිබුණාට හැම එකනම ඒක නිවන් සඳහා භාවිතා කරන්නේ. හැම වෙලාවෙම අපි අපේ අඩුව දැනගන්නත් ඕන. අපේ වරද දැනගත්තොත් හදාගන්න පුළුවන්. නැත්තම් අපි අපේ වරද දකින්න නැත්තම් හදාගන්න අපි උත්සාහවත් වෙන්නේ අවධානය යොදන්න. ඒක නිසා හරි ටිකයි නිවන් යන අය ඉන්නේ. දැන් බලන්න අද මේ පිරිසනම් මේ ටික හරි ගාට හරි යනවා කියලා කියන්න පුළුවන් නේද? නමුත් බලන්නකො වෙන මොකක් හරි දෙයක් මියුසිකල් ෂෝ එකක් එහෙම තිබ්බන් පස්සේ මොකක් හරි සිටි එකේ මොකක් හරි තිබ්බන් පස්සේ එන පිරිස පේනව නේද? සමහරට බස් වලින් කෝච්චි වලින් පිරিলা නේද? මේ වගේ දේවල්ට ඉන්නේ. ඒක තමයි හැටි. ඒක තමයි ලෝකේ හැටි. බුදුරජාණන් වහන්සේගේ කාලෙත් උපුමයි. අදත් එහෙමයි, හිටත් එහෙමයි. ලක්ෂ ගණන් කෝටි ගණන් මිනිස්සු හිටියට ඒ ඔක්කොටම ධර්මය වදන් තමයි. හැබැයි පෙර පින් තිබෙන පාරමී ගුණ දියුණු කරගත්ත පාරමී ධර්ම වලින් හොරුවක් හදාගත්ත මිනිසුන්ට මේක නැතුව මේක අත්‍යවශ්‍යයි. මේ ධර්මයේ අවශ්‍යයි. ඒගොල්ලෝ ධර්මයේ හොයාගෙන යනවා. ඒ ධර්මයේ තියෙන පිපාසිත ගතිය හිතේ තැවරෙනවා. ඒ පිපාසිත ගතිය ආවන් පස්සේ ඒගොල්ලන්ට ඒක නැතුව අමාරුයි. ඒක තමයි හැටි. ඒකේ කොටසක් තමයි අපේ මේ පින්වතුන්. අවුරුදු ගාණක් දැන් ඉතින් අපි භාවනා කරගෙන ආවනේ. ශාලාවල් භාවනා කරා. පොඩි තැන්වල භාවනා කරා. ඉස්කෝලේ භාවනා කරා. නේද? ඔටාහු අර පාසල ඉස්සරහා පිට තියෙන ඉස්කෝලේ භාවනා කරන්නේ. පාසලේ ඒ ඉස්සෙල්ලා ඒකේ තමයි ඉස්සෙල්ලා කරේ. ඊට ඉස්සෙල්ලා තිබුණ පොඩි දැනක ඊට පස්සේ ඒකේ තමයි ඊට පස්සේ කාලයක් කරේ. ඊට පස්සේ සේනාසනේ අර ශාලාව හැදුනාට පස්සේ ඒ ශාලාව ගරාජ් එකේ කරන්නේ. ඊට පස්සේ ඒ ගරාජ් එකෙන් පස්සේ තමයි අර ශාලාව හැදුනාට පස්සේ ශාලාව කරේ. හැබැයි ගරාජ් එකේ ගොඩක් එහෙම කරේ නෑ කීපයක් කරේ. ඔව්. ඉස්කෝලේ තමයි කරේ. ඈ? ඉස්කෝලේ තමයි වැඩියෙන් කරේ ඉස්කෝලේ. 2005 එහෙමනේ. ඊට පස්සේ ඔහොම ඉස්කෝලේ ගරාජ් එකෙන් ඉස්කෝලේට ඉස්කෝලෙන් ශාලාවට ශාලාවෙන් අද ඉන්න මෙතන. හෙට කොහෙද දන්නේ? දැන් රේතෙන්නවා. ඉතින් මේක ඉතින් ඔය දැන් අපි සූදානම් ගලා ඉන්න ඕනේ ඔය කොට්ටමෙටි ටික බඳගෙන කියන දැන තියන්නේ. ඒ මාතර පොඩි බෑග් පොඩක් තියෙනවා මම ඒක හදාගත්තා. ඉතින් මේක අරගෙන යන්න ළමයි තියෙන්නේ. ඉතින් ඒක තමයි හැම වෙලාවෙම අපි හිතන්න ඕනේ. යමක් හිතන්න ඕනේ. ඒ හිතුවොත් තමයි අපිට කෙලෙස් නැසන මාර්ගයේ සාර්ථකව යන්න පුළුවන්කම තියෙන්නේ. ඒක නිසා හැම වෙලාවෙම හිතන්න ඕනේ
පරිසරය නෙවෙයි අපේ හිතට ඒ පරිසරය කොච්චර බලපානවද කියලායි. මේ හිත දියුණු කරගන්න ඒ පරිසරය බලපානවද කියලා බලන්න ඕනේ. අපි ඒකත් කතා කරමු. දැන් තව කාරණයක් මම කිව්වා. කියන්නේ දැන් මේ අප්පකාතේ මිනිස්සේසු යේජනා පාරගාමින කියන ගාතාව කිව්වේ. ඊළඟ කාරණය. මොකද කිව්වේ? සප්පාය ධර්ම. සප්පාය ධර්ම තිබෙනවා. සප්පාය කියලා කියන්නේ මේ suitably effective conditions. හොඳ සප්පාය අපි කියන්නේ සප්පාය ආහාර සප්පාය ඒ වගේ හොඳ ටිකක් තියෙන්න ඕනේ. ඒක මනස දියුණු කරගන්නට ප්‍රයෝජනවත් වූ මේ ධර්ම කොටසක් ඕනේ. ඒවා කියනවා ප්‍රයෝජනවත් ධර්ම වලට කියනවා සප්පාය ධර්ම. suitable conditions කියලා කියනවා. හොඳට ඒක අපේ සිතට සපෝට් කරනවා. ඒවා තිබෙනවා කීපයක්. පළවෙනි එක තමයි මේක සමහර අය නොසලකා හරිනවා. සමහර අය නොසලකා හරිනවා. ඒ සප්පාය ධර්මවල එකක් තමයි පුද්ගල සප්පාය. ඒකේ කියනවා පුද්ගල සප්පාය කියලා. පුද්ගල සප්පාය කියලා කියන්නේ අපේ මේ භාවනාවට අපේ මේ ආධ්‍යාත්මික ගුණ දියුණුවට උපකාරයක් පිහිටක් ගැළපෙන බව තියෙන අය ඉන්නවා. එහෙම නැත්නම් ඒක කියනවා අසප්පාය කියලා. ගැළපෙන අය ඉන්නවා. එතකොට තමයි එයාගෙන් තමයි ප්‍රයෝජනයක් කියන්නේ ප්‍රොමෝට් කරන්නේ. ඒ පුද්ගල සප්පාය උද්‍යෝගමත් කරනවා. අනේ හොඳයි. මට එන්න බැරි වුණා සිල් ගන්න. මට එන්න බැරි වුණා භාවනා කරන්න. අනේ වුණා වාසනාවක්. එහෙමවත් වචනයක් තියෙනවා. අන්න ඒකට කියනවා පුද්ගල සප්පාය. අනිත් එක තමයි ඇහුවත් ප්‍රශ්නයක් හිතට නිකන් නිවීමක් ගෙන දෙන්න. හින්ට් එකක් නෙවෙයි. අනුන් පදයක් නෙවෙයි. හිත කඩාවට්ටන එකක් නෙවෙයි. අද මොකද මේ සුදුරිද්දක් කරන්නේ. ඒ වගේ ඒවා කඩාවට්ටන වචන. ඒ පුද්ගල සප්පාය නෙවෙයි. මේක බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒක සූත්‍රයේ තියෙන මජ්ක්‍ධිම නිකායේ හාමුදුරුවෝ කියලා තියෙන ගැළපෙන්නේ කියන්නේ නැත්නම් උදේ පාන්දර නැගිටලා කාටවත් කියන්නේ නැතුව යන්නේ. සූර්යය හැමදෙගෙන එහෙම සූත්‍රයක් තියෙනවා. ඔයකට කියනවා අතහැරලා යන සූත්‍රේ වන මජ්ක්‍ධිම නිකායේ තියෙන්නේ. ඒකේ ගැළපෙන්නේ නැති අය තමන්ගේ චිත්ත සහනේ චිත්ත දියුණුවට උදව්වක් උපකාරයක් කරන්නේ නැති ගැළපෙන්නේ නැති අය ඉන්නවනේ. ඒ අය දැනගත්තොත් එහෙම එතනින් ඒ සේනාසනෙන් රැය රාත්‍රීම කාටවත් නොකිය යන්න කියලා තියෙනවා. කොහේ හරි තමයි. ඉතින් ඒ විදිහට ඇයි බුදුරජාණන් වහන්සේ මෙච්චර මේ කන්සර්න් වෙන්නේ? බුදුරජාණන් වහන්සේ දකිනවා මේ පුද්ගල සප්පාය කියන එක. ඒ කියන්නේ මේ suitable personality කියන එක. ඒක ඇවිල්ලා strong condition එකක්. mental development. මේ මානසික දියුණුවට තාම බලවත් condition එකක්. සප්පාය ධර්මය. ඒක නිසා පොතක් ගෙනලා දුන්නත් ධර්මයක් කියලා දුන්නත් ඊළඟට ප්‍රශ්නයක් ඇහුවත් මොන හරි දෙයක් ඇහුවත් කිව්වත් උද්‍යෝගමත් වචනයක් පිළිට වෙන වචනයක් ආන්න ඒ ඇයිට කියනවා පුද්ගල සප්පාය. බැලුවත් නිකන් එයා බලනකොට නිකන් හරි ගෞරවාන්විත නිකන් appealing ගතියක් තියෙනවා. ඒ වගේම නිකන් trustworthy ගතියක් තියෙනවා. praising ගතියක් තිබෙනවා. appreciative ගතියක් තියෙනවා. එහෙම නැත්තම් එහෙම එයාව අර එතෙන්ට බාර ගන්නේ නැහැ. බාර ගන්නේ නැහැ. එපා කියන්නත් බෑ. ඔය යන්නේ වගේ එකක් තමයි. ඒක නිසා පුද්ගල සප්පාය කියන එක හරියට වැදගත් වෙනවා මේ භාවනා පාත් එකේ. තේරුණා? දෙක.
ඊළඟ කාරණේ තමයි භෝජන සප්පාය. භෝජනය කියලා කියන්නේ ඒ කියන්නේ ආහාර පාන. ඇත්තටම මේ ආහාර පාන අත්‍යවශ්‍යයි. හැබැයි ඒක අත්‍යවශ්‍ය වුණාට ඒකේ තියෙනවා අසප්පාය ගතිය. දැන් අද මම මේ වැඩි නෑනේ අර දානෙට කොහෙත් කියන්නේ වැඩි නෑනේ. ඒ වුණාවක් නිසා. අසප්පාය නිසා. හරි අමාරුද උදේ වළඳපේවා පවත්වාගෙන යන්න හරි අමාරු ගතියක් තියෙනවා. ඊට පස්සේ තමයි ඩිංගක් අර මේ ගියේ නැතුව මේ නැවතුනේ. මේ දානි වළඳනවා කියන එක නැති වුණාමත් දුකයි ඇති වුණාමත් දුකයි. වැඩි වුණාමත් දුකයි. දැන් එකක් උදේ පාන්දර මේ උදේ පාන්දර 5යි 40යි හරි 35යි හරි යනකොට ඒව ගිහිල්ලා ඊට පස්සේ එවුට 8යි 7යි 40යි වගේ. ඊට පස්සේ මෙහෙට. ඉතින් ඊට පස්සේ මෙහි ඇවිල්ලා වැඩසටහන් කරා. ඉතින් අර ගමන් බිමන් එහෙම හරි අඩුයි. මේ හાર્ට් දැන් කතා කරනකොට මහන්සියක් දැනෙනවා. දොස්තර මහත්තයා දන්නවනේ වැඩි. අසක මහත්තයා ඉතින් ආයෙත් ගිහිල්ලා මේ පැත්තට ඉර වෙලා තියෙන හුස්ම ගන්නට බැරි වෙනකොට ආයෙත් කොහොමද දානෙකට යන්නේ? අමාරු නේ. ඒක නිසා තමයි දානෙට ගියේ නැති හරි අමාරු. හැබැයි ඉතින් මේ ටිකක් හුස්ම අල්ලලා කතා කරන්න පුළුවන් දැන්. දෙක මොකද්ද? භෝජන සප්පාය. මේ භෝජන වල තිබෙනවා ආහාර පාන වල තිබෙනවා අපේ හිත අවුස්සන ආහාර තිබෙනවා. රාගය අවුස්සන කෑම තිබෙනවා, ද්වේෂය තරහව අවුස්සන කෑම තියෙනවා, වායුව අවුස්සන කෑම තිබෙනවා, පිත අවුස්සන කෑම තිබෙනවා, සෙම අවුස්සන කෑම තිබෙනවා. ඒක නිසා එහෙම ඇති වුණාට පස්සේ ඒවා කියන්නේ ගැළපෙන ආහාර ගත්තේ නැත්නම් අපිට කතා කරන්න බෑ, යන්න බෑ, ඉඳ ගන්න බෑ. හරි අමාරුයි. ඒක නිසා භෝජන සප්පාය කියලා කියන්නේ අපේ හිත සතිපට්ඨානේ දියුණු කරගන්නට උදව් වෙන උපකාර වෙන ආහාර පාන වර්ග තිබෙනවා. අන්න ඒවා පාවිච්චි කරන්න ඕනේ. කියන එකයි. ඒක දැනගන්න පුළුවන්. හැබැයි කෙනාගෙන් කෙනාකටත් ඒක වෙනස් වෙනවා. සමහරුන්ට ඔය මස් මාළු කරවල වගේ දේවල් භාවිතා කරාම රෑෂ් එකක් එනවා. නේද? එහෙම තියෙන. හැබැයි හැම එක්කිනාටම නෑ. සමහර අයට සෝයා කිරි අල්ලන්නේ නෑ. එහෙම එකක් තියෙනවා. සෝයා ගත්තාන් පස්සේ මොකක් හරි ප්‍රශ්නයක්. සමහරුන්ට බිත්තර අල්ලන්නේ නෑ. වැළඳුවොත් කෑවොත් දිවුවොත් මොකක් හරි ප්‍රශ්නයක්. සමහරුන්ට මුං ඇට කෑවොත් ඒ ප්‍රශ්නයක්. ඉතින් කෙනාගෙන් කෙනාට මේ දැනගන්න ඕන මට මේ ආහාර වර්ග ගත්තාන් පස්සේ මේ වගේ කොම්ප්ලිකේෂන්ස් එනවා කියලා. හැම එක්කිනාට මේ ගැලපෙන්නේ නැහැ. ඒක නිසා සමහරුන්ගේ මේ සෙම ඇවිස්සෙන සමහර ගත්තාන් පස්සේ හුස්ම ගන්න බෑ. ආන්නේ වගේ ඒකට කියනවා ආහාර ප්‍රතිවන්දේ කියලා. කියන්නේ සප්පාය ආහාර දැනගන්න ඕන. ගොඩක් අපි මේක කියලා තියෙනවා. ගොඩක් ඔය පිටි වර්ග, පාන් වර්ග එහෙම ගත්තයින් පස්සේ අමාරු. රොටි ගොඩාක්, පිටි ගොඩාක් එහෙම කාලා එහෙම මේ භාවනා කරන්න ගියාන් පස්සේ හරි අමාරු. කැනේඩියන් ජාතික ස්වාමීන් වහන්සේ නමක් කියපු කතාවක් තියෙනවා. ඒ ස්වාමීන් වහන්සේ කඳුබොඩ භාවනා කරන්න ගිහිල්ලා උදේට දානෙට ගිහිල්ලා තියෙනවා. දැන් මේ බටහිර ගන්න බොහොම ලයිට් ආහාරයක්, පාන් පෙත්තක්, ඇපල් ගෙඩියක්, ඒ වගේ බොහොම ලයිට් ගන්න බ්‍රේක්ෆාස්ට් නේ. ලංකාවේ තියෙන බ්‍රේක්ෆාස්ට් කියන මීල් එකක් නේ තියෙන්නේ. කියන්නේ හෙන රිච් මීල් එකක් තියෙන්නේ. හේතුව කුඹුරු කොටන නහාන හේන් වල වැඩ කරන ඒ වගේ පරිසරයක ඉන්න මිනිසුන්ට ඇඟට හයිය තියෙන්න බෑ. ඒක නිසා කුරක්කන් රොටි, පළප, බත්, මාළු, හීලි බත්, කැකුළු හාල් බත්,
ඊට පස්සේ රුටි වර්ග ආලා අරවා මේවනේ මඤ්ඤොක්කා එහෙමනේ උදේ පාන්දර ඒවා දුන්නලු. ඊට පස්සේ ඉතින් අර රාත්‍රියට මොකක් කරන්න නැති හින්දා ඉතින් ප්‍රියට තිබුණා රස්නෙට කැඳත් හම්බුනේ. ඊට පස්සේ ඒ පාවිච්චි කරා. ඊට පස්සේ ඒ වෙලෙච්ච ගම 8ට භාවනාව. ගිහිල්ලා වාඩි කරා. වාඩි කරාන් පස්සේ පැය විනාඩි 15ක් විතර එහෙම හිටියලු. එතන ඉඳලාම කරේ මොකද්ද? නිදි කිරණ එක. ඉතින් ඔළුව වැටෙන්න යනවලු ඔළුව ආයෙ කෙලින් කරගන්න. ආයෙ ටික වෙලාවක් යනකොට ආයෙ ඔළුව වැටෙන්න යනවා කඩා වැටෙනවා නිදිමතට ආයෙ ඉතින් මේ ඔළුව කෙලින් තබා ගන්න. ඉතින් කියනවලු ඇනවුන්ස් කරනවලු මොදර ඍජු කරගන්න ශරීරය ඍජු කරගන්න keep your body erect be mindful මේ contemplative එක මොන එකක්වත් දෙන්නේ නැලු අර එකත් එක්ක ෆයිට් කර කර ඊට පස්සේ 1 hour sitting 1 hour walking ඔහොම කියලා ඊට පස්සේ යන්තම් 10 අමාර වෙනකොට ටිකක් කොහොම හරි කරලා අර තිබිච්ච ගතිය ඩිංගක් ඔන්න අඩු කරගත්තා. ඊට පස්සේ 11 කාලට ආයෙ ගහවල බිල් එක. ඊට පස්සේ කෝ පීලියට ගියාලු. ඊට පස්සේ ආයෙ වාඩි කරාලු. ඊට පස්සේ දෙවෙනි ලෝඩ් එක දුන්නා. ඒකේ ඊට පස්සේ දුන්නාලු ගොඩාක් එන්න මේ මීල් එකක් කවුපි මුං ඇට ඊට පස්සේ බාත් ගොඩාක් දුන්නා. ඊට පස්සේ ඉතින් ඔන්න කැලි දෙවිලු ඔක්කොම කාලා බීලා ඊට පස්සේ ඔන්න පොඩි වෝකින් විවේකයක් තියෙනවා. ආයෙත් එකට සිටින් එකක් තියෙනවා. ඒ ගියන් පස්සේ ආයෙත් පාඩලා මොකද කරේ? ආයෙත් නිදි කරනවා. ආයෙත් ඇවිටින් හදනවා, නිදි කිරනවා. walking 1 hour walking 1 hour sit. කොහොම ගිහිල්ලා හරි අමාරුයි කිව්වා ඒ වැඩේ. මේ ඉතින් ඒක කියන්නේ බ්‍රේක්ෆාස්ට් එකටත් රිච් මීල් එකක් දෙන්නේ ලන්ච් එකටත් දෙන්නේ රිච් මීල් එකක්. ඉතින් ඒක නිසා අපි දැනගන්න ඕනේ අපිට කොච්චරක් මේ ආහාර ප්‍රත්‍ය වෙනවද කියලා. ඒක නිසා තිබුණට වළඳන්නත් බැහැ. හරි අමාරුයි. අපි මිනිස්සු සතුරු කරන්න වළඳන්නත් බැහැ. මිනිස්සු සතුරු කරන්න වළඳන්න ගියාන් පස්සේ දුක් වෙන්නේ අපි. ඒක නිසා මේක කියනවා දෙවෙනි සූටබිලිටි එක මොකද්ද? ආහාර සත්‍යය. පළවෙනි එක මොකද්ද? පුද්ගල සත්‍ය. හොඳ භාවනාවට, චිත්ත දියුණුවට, ආධ්‍යාත්මික දියුණුවට පිහිට වෙන්නා වූ අය ඉන්ටෝ. දෙවෙනි සත්‍යය ධර්මයේ තමයි ආහාර සත්‍යය. ඒක සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේම තමයි ගොඩක් ආහාර අරගෙන තමන්ගේ ශරීරයට ඉඳගෙන ඉඳීමේ අපහසුතාවය තිබුණොත් එහෙනම් ගොඩක් කරන්න ඕනේ මොකද්ද? සක්මන් කරන්න ඕනේ. ඒ කියන්නේ හිමීට නෙවෙයි ගොඩක් වේගයෙන් සක්මන් කරන්න ඕනේ. ගොඩක් සක්මන් හරිය නැත්නම් පාරේ හරිය කමන්නේ ඇවිදින්න. ඒක තමයි ඒකට පහසුවක් සලසා ගන්න තියෙන දේ. ඊට පස්සේ තුන්වෙනි කාරණේ තමයි සේනාසන සප්පාය. සේනාසන සප්පාය කියලා කියන්නේ සමහර සේනාසන තිබෙනවා ස්ථාන අරණ්‍ය පන්සල් යෝගාශ්‍රම තියෙනවා හරි හොඳයි. සමහර ඒවා තියෙනවා ටිකක් අඩුයි. ඒ කියන්නේ අරණ්‍යයක වුණත් සමහර සේනාසන තියෙනවා හරි හොඳයි සමහර තියෙනවා අඩුපාඩු. ඉතින් සත්තුන්ගෙන් සිව්පාවන්ගෙන් වඳුරන්ගෙන් රිලවුන්ගෙන් බාධා තිබෙන්නා වූ මැස්සු මදුරු ඉන්නා වූ සේනාසන තිබෙනවා. ඊළඟට ඒ වගේ තැන්වල බණ භාවනා කටයුතු කරන්න හරි අමාරුයි. ඒක නිසා සේනාසන සප්පායත් හරි වැදගත්. සමහර සේනාසන තියෙනවා හරිම කුලි. ඒ කියන්නේ හරිම සිතට සහනයක් දැනෙනවා. ඒක ඒ කලයට ඒ වනාන්තරයට ගියාම, ඒ ගෙදරකට ගියාම, ඒ ශාලාවකට ගියාම දැනෙනවා නිකන් හරි පීඩන ගතියක් දැනෙනවා. ඒ වගේම අපේ හිතට මේ හරි මේක භාවනාවට සුදුසුයි කියලා හැඟෙන ගතියක් තියෙනවා. ආන්න ඒ වගේ වට කියන මොකද්ද? සප්පාය සේනාසන කියලා. ඒ සප්පාය සේනාසන බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඇසුරු කරන්න කියලා. ඒ සප්පාය සේනාසන ඇසුරු කරන්නේ කුමක් නිසාද? සප්පාය සේනාසන ඇසුරු කරන්නේ හිත දියුණු කරගන්න. මේ ආහාරක් මොකක් සඳහාද? හිත දියුණු කරගන්න. සප්පාය සේනාසනත් හිත දියුණු කරගන්න. සප්පාය පුජ්‍යලියොත් හිත දියුණු කරගන්න. මම මේ ළඟදී කතාවක් ඇහුවා එක්කෙනෙක් කියනවා
මේ හැම වෙලාවෙම අනිත් අය තමන් ගැන විවේචනය කරනවා නම් තමන්ට ඇටැක් එකටම කතාවක් කියනවා නම් තමන්ට තමන් පල්ලෙහාට දාන්නම මොකක් හරි හිත දෙන හින්ට් එකක් පාස් කරනවා නම් නෙගටිව් එනර්ජි එකක්ම බැලුවක් දෙනවා නම් නෙගටිව් එනර්ජි එකක්ම කතා කරොත් පාස් කරනවා නම් මොකටද යත් එක ඉන්නේ? මොකටද ඉන්නේ? මොකටද එතනින් හැම වෙලෙම නෙගටිව්නේ. නෙගටිව් එනර්ජි දෙනවා නම් නෙගටිව් එනර්ජි පාස් කරනවා නම් නෙගටිව් එනර්ජි එකක් ඇප්ලයි කරනවා නම් එතන ඉන්න හොඳ නැහැ. ඒක පුජ්‍යලයාගේ ඒ කියන්නේ Tamanට එෆෙක්ට් වෙනවනේ. යාන්න ඒක එයා කියනවා මම ඩිස්කනෙක්ට් කරනවා ඩිස්චාර්ජ් කරනවා කියනවා. ඇයි? වැඩක් නැහැ. බුදුරජාණන් වහන්සේත් ඕක තමයි දේශනා කරන්නේ. ඒ මෙයාට දැනෙන විදිය. ඒක නිසා නෙගටිව් ඉම්ප්‍රෙෂන්ස් දෙන නෙගටිව් thoughts දෙන නෙගටිව් එනර්ජි පාස් කරන්නා වූ එක්කෙනා සූටබල් පර්සන් කෙනෙක්. ඒක ගෙදරත් එහෙමයි පිටත් එහෙමයි. දැන් කාරණා කීයක් කිව්වද? 3. පළවෙනි එක තමයි පුද්ගල සප්පාය. 2 භෝජන සප්පාය. 3 සේනාස. 4 තමයි ඍතු සප්පාය. ඍතුව කියලා කියන්නේ මේ වෙදර් එක. ගොඩාක් ප්‍රශ්නේ තියෙන පැති වල භාවනා කරන්න බෑ. ගොඩාක්ම සීතල වුණාන් පස්සේ භාවනා කරන්න බෑ. ඒක නිසා කියනවා දැන් අපි මේ කාමරයක් එහෙම කූල් කරන්නේ කූල් වෙලා වැඩි නම් හීට් කරන්නේ මොකක් නිසාද? ඒ පුද්ගලයා කියන්නේ ඍතු සප්පාය සකස් කර ගැනීම සඳහායි. දැන් දැනෙනවද මේ කාමරේ නිකන් ප්‍රශ්න ගතිය? දැනෙනව නේද? වැඩි නේද? හේතුව මේ ගොඩක් ඉන්නවනේ. ඒක නිසා මේකේ දැනෙනවා. ඒක නිසා පොඩි ජනේලයක් කොහෙන් හරි අරින්න තියෙන මේ ඔක්කොම වහලා තියෙනවා. හරි. එතකොට දැන් මේ කීයක් තියෙනවද? 4ක් තියෙනවා. මෙන්න මේ කියන්නා වූ ධර්මතා 4 ඍතු සප්පාය සුදුසු කාල ගුණය සේනාසන සප්පාය සුදුසු සේනාසනේ පරිසරය ඒ වගේම ආහාර පාන සුදුසු ආහාර අනිත් එක තමයි මුලින්ම කිව්වේ පුද්ගල සප්පාය. මේ කර්ම 4 අපේ ජීවිතයේ ගොඩ දාගන්න ආධ්‍යාත්මික ගුණ දියුණු කරගන්න ඒකාන්තයෙන්ම උදව් වෙනවා, උපකාර වෙනවා, පිහිටක් වෙනවා. ඒක දේශනා කළ තියෙන බුදුරජාණන් වහන්සේ පිහිට වෙන නිසා. ඉතින් මේක තමයි කියන්නේ මොකද්ද? සප්පාය ධර්ම කියලා. දැන් ඒකට පළවෙනි ගාථාව කියලා දුන්නා අප්පකාතේ මනුස්සේසු වේදනා පාරගාමින අතහයන් ඊතරා ප්‍රජාතීර මේ වුණ දහවති කියලා. ඊට පස්සේ 2 කියලා දුන්නා සප්පාය ධර්ම. ඊළඟට මේ පින්වතුන් භාවනා කරනකොට අද මේ පින්වතුන්ට අපි ඊයේ භාවනා කරේ ශ්‍රී ලංකාරාම ශාලාවේනේ. එතකොට එතන භාවනා කරා දැන් අද ඉන්නේ මෙතන. ඉතින් මෙතන භාවනා කරන මේ පින්වතුන්ට වටපිටාවේ තියෙන පරිසරයයි ඊට පස්සේ ඔය ගහකොළන් ටිකක් මෙහෙ තියෙනවා. ඒකිනේ අර ටිකක් අර කවර් වෙච්ච ගතියක් තමයි ෆීලින් එකක් තමයි තියෙන්නේ. ඒක නිසා උපරිම ප්‍රයෝජනෙ මේකෙන් ගන්න. උපරිම සාන්ත ප්‍රයෝජනෙ ගන්නට අනිත් එක තමයි මේක භාවනාවට හරිය හොඳ. ඒ කාලේ ඉඳලා මෙතන මෙහෙ එතන ලොකු මේ සේනාසනේ ලොකුම සෝෂල් වැඩ කිරින්නේ නැහැ. ඔක හැමදාම කරන්නේ භාවනාවටම දෙයක්. ඒ කාලේ ඉඳලම කරගෙන ආවේ. ඒකෙන් එතනින් පිට යන්නේ. ඒක නිසා මෙහෙට ආවට පස්සේ එකක් තියෙනවා නිකන් අර හිත සෞම්‍ය වෙන, හිත නිවෙන, සාන්ත වෙන ගතිය තියෙනවා. ඒක හැම එක්කෙනාටම ෆීල් වෙනවා. ඒක දැනෙනවා. භාවනා කරන තැනක් කියලා ඒක දැනෙනවා. ඉතින් අපිත් ඉස්සෙල්ලා වෙල මෙතන භාවනා කරලා තියෙනවා, වැඩසටහන් පවත්වලා තියෙනවා, මෙතන බණ කියලා තියෙනවා. 83 නෑ 2003 2004 2005 කාලේ. ඉතින් මේක ඉතින් මට අලුත් තැනක් නෙවෙයි. කාලෙකින් තමයි මේ ඇවිල්ලා වැඩසටහන් කරන්නේ. ඉතින් ඒ වගේ ගතියක් තියෙනවා. අනිත් එක තමයි භාවනා කරනකොට මේ පරිසරයට ගහට කොළට බිත්තියට හැමතැනටම දැනෙන ගතියකුත් තියෙනවා. ඒකකුත් තියෙනවා. ඒක නිසා මේකේ පහසුවක් තියෙනවා. මේ පින්වුතුන්ට දැනෙනවා වගේම අපිටත් දැනෙනවා.
මේක භාවනා කරන්නට හරියම හොඳ සුදුසු. අනිත් එකට ඇත්ත බැලුවොත් එහෙම ඉඩ තියෙන්නේ සීමා වලට තියෙන සීමා විතර. ඉතින් මේ සීමාව ගණන් කරලා කීයද කියන්නේ? ගණන් කරන්න බල කීයද කියන්නේ? ඇත්තට ඉන්නවා ඊට වැඩිද? කයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි අටයි නවයයි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි 18යි 19යි 20යි 21යි 22යි 23යි 24යි 25යි 26යි 27යි 28යි 29යි 30යි 31යි 33යි 34යි 35යි 36යි 37යි 38යි 39යි 40යි 41යි 43යි 43 මාත් එක 44. හතරක් කියන්නේ අර ගානෝ තමයි නේ. ඒ ගානෝ තමයි. ඉතින් ගොඩාක් සතුටු වෙලෙති මේ ස්ථානයේ ඉතින් අපිට මේ වෙලාවේ වෙසක් පුර පසළොස්වක පොහොය දවසේ වෙනුවෙන් පවත්වන මේ වැඩසටහන නේද? මේ භාවනා වැඩසටහන. ඉතින් වෙසක් එකට තමයි මේ ටික බැඳගෙන ඉන්න උනේ. ඉතින් ඒක නිසා මෙතන ඉතින් ඒක නිසා මේ ඉන්න මිනිසුන්ට ප්‍රතිවේදීව ඉතින් ආයෙ කොහෙටවත් යන්න නොලැබේවා කියලා හිතාගෙන අදිෂ්ඨානයෙන් යුක්තව මේගොල්ලන්ට පින් දීලා තමන්ගේ භාවනා කරගෙන විමුක්තිය හදාගන්න අදිෂ්ඨාන කරගන්න ඒ සඳහා සෑම දිනාටම රත්නත්‍රී ආශිර්වාදය ආරක්ෂාව ලැබේවා කොරෝනා වෛරස් වලින් පීඩාවක් නොවේවා වෙනත් මාර බාධක ධර්ම ඇවිල්ලා එළවන්නේ නැති තත්ත්වයට පත් වේවා. මෙහෙම එකක් තියෙනවා මේ සමහර අයට භාවනාකාරීව අල්ලන්නේ ඒක ඇත්ත. නිකන් මේ වංගු වටේ ගහන්න නැතුව කතා කරොත් එහෙම සමහර අයට මේ සමහර අයට මේ භාවනා වැඩසටහන් කරන අය ඉන්නවා. ඒ අය නිකන් මහා මේ වැඩකට නැති මේ පිස්සු වට්ටෝරු ටිකක් තමයි හැටියට තමයි ඒගොල්ලෝ හලකන්නේ. ඒක අකුසලයක්. ඒක පව. ඒ කියන්නේ කාගින්වත් දෙයක් හොරකම් කරන්නේ නැතුව සී සමාදන් වෙලා අටසී සමාදන් වෙලා ඒ වගේම බුදුරජාණන් වහන්සේ දෙසූ ආර්ය අෂ්ටාංග මාර්ගයේ එක මොහොතක හරිය හිත වඩාගෙන නීවරණ ධර්ම යටපත් කර පුළුවන් හැටියට ධර්ම මාර්ගයේ යන පිටසක් නෙන්නේ. ඒ අයට ඒ විදිහට අර අව탁සීරු කරලා නිකන් නිග්‍රහාත්මක නිකන් වචන පාස් කරලා එහෙම කරන එක හරි අකුසල. හරි පව්. ඉතින් ඒක නිසා සමහර අයට මේ භාවනා කරන පිරිස් ඉන්නවනේ භාවනා කරන අය ඒ අය ඒ තරම්ම වැදගත් කොටසක් නෙවෙයි. ඒ දැන් වැදගත් කොටසක් නෙවෙයි නිකන් ඔය මේ නිකන් ඔය ගෙදරවල වල ඉඳ බැරි හින්දා නිකන් ඔය ඉන්න වගේ හැඟීමක් තියෙන. ඒක නිසා අව탁සීරු කරනවා. හොඳයි. එහෙම හොඳයි. මේ භාවනා කරන පිරිසට වඩා තවත් වැඩි දෙයක් ඒ අය කරගන්නවා නම් එහෙම කරන්නේ නැහැ. ඊට වඩා බණක් අහනවා නම් කියනවා නම් හිතනවා නම් ඒක හරියවත් නෑ. එහෙම කරන්නේ නැහැ. අහනවා නම් කියනවා නම් ඒවට නිග්‍රහ කරන එක තමයි තියෙන්නේ. අන්න ඒක නිසා තමයි පුද්ගල සප්පායයි සේනාසන සප්පායයි මේක තෝරන්න ඕනේ. ඒක අපි කීපයක් නෙමෙයි අපේ යහපත පිණිස බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දෙයක්. මෙන්න මේ ගැන හොඳට හිතන්න. මේක හිතන්න අද මේ ප්‍රමුතුන්ට අවස්ථාවක් තියෙනවා හොඳටම හිතන්න. මේකට කාරණා තියෙනවා හිතන්න. ඒ වගේම තමයි කාගේවත් හිතන්න නරක කරන්නේ නැතුව කාටවත් හිතකට පීඩාවක් දෙන්නේ නැතුව බොහොම සෞම්‍යව සාන්තව තමන්ගේ විමුක්තියට යහපත් මාර්ගයේ තමන් සලසගන්න. අපි භාවනා කරන්නේ කාටවත් හිත සතුටු කරන්නත් නෙවෙයි. අපි භාවනා කරන්නේ කාගෙන්වත් ප්‍රශංසාව ලබා ගන්නත් නෙවෙයි. අපි භාවනා කරන්නේ කාගෙන්වත් ගෙවි
ගෙවීමක් ලබා ගන්නට නෙවෙයි. නේද? ඒක නිසා තමන්ගේ නිදහස, තමන්ගේ විමුක්තිය, තමන්ගේ ඍජු කටයුතු කිරීමේ හැකියාව මෙතන තියෙනවා.